අපි අපේ කලින් වීඩියෝ එකේදී කතා කරා මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය කියන එක යටතේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන කොටස දක්වා. එතකොට මේ වෙනකොට ඔයාලට යම් අවබෝධයක් තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. මොන එතන ඉඳන් එහාට අද අපේ පාඩම සාකච්ඡා කරගෙන යන්නයි සූදානම් වෙන්නේ. එතකොට අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලොත් එක්ක සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා කතා කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහාට. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ගත්තොත් ඔයාලට දැන් පේන්න තියෙනවා සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය කාබන් 6 12 සමස්ථානිකයේ ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී වාරයක් වේද යන්න එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය වේ කියලා කියනවා. එහෙම නැත්නම් අපිට සරලව මෙහෙම කියන්නත් පුළුවන් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකය මෙන් කී ගුණයක්ද කියලා බලන එකට තමයි අපි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. ඉතින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරා වගේම අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නත් පුළුවන්. ඔයාලට පේන්න තියෙනවා බලන්න සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවේ ස්කන්ධය අපි බෙදන්න ඕන 12න් එක වාරයක් කාබන් 6 12 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය. දැන් ඔයාලට පේන්න තියෙනවා මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවේ ස්කන්ධය අපිට බෙදන්න තියෙන්නේ 12න් එක වාරයක් කාබන් 6 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් බෙදුවා නම් අපිට ඕනම අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ලැබෙනවා. දැන් සමහරවිට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ පරමාණු සහ අණු සම්බන්ධව අපි මේ සම්බන්ධව කතා කරලා තියෙනවා අපේ කලින් පාඩම් වලදී. එතකොට අණුවක් කියලා කියන්නේ මම මෙතනදී ආයෙ මතක් කරලා දෙන්නම් පරමාණු කිහිපයක් එකතු වෙලා තමයි අණුවක් හැදෙන්නේ. ඒ නිසා සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එකේ සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එකේ පොඩි වෙනසක් අපිට බලා ගන්න තියෙනවා. ඊළඟට අපි මෙතනින් එහාට බලන්න යන්නේ මේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එක අපිට පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ භාවිතයෙන් ගණනය කරන්න. අපි මේ කලින් පාඩමේදී කතා කරපු සාපේක්ෂ පරමාණුක ස්කන්ධ පාවිච්චි කරලා සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරන්න පුළුවන්. ඒ පිළිබඳව තමයි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට බලන්න මාතෘකාව වලට පේන්න තියෙනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපාස් කියලා කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. භාවිතයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය සාආස් ගණනය කිරීම තමයි අපි කතා කරන්නේ. එතකොට මේකෙදී අපි කිව්වා සාමාන්‍යයෙන් අපිට විභාගයේදී ගාණක් දෙනකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ප්‍රශ්නෙත් එක්ක අපිට දෙනවා. දුන්නාට පස්සේ අපිට තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නයි අදට අපිට අවශ්‍ය කාරණා කර ගැනීම සඳහා. ඒතර බලන්න මේකෙදී සාපේක්ෂ පරමාණුක ස්කන්ධ කිහිපයක් දීලා තියෙනවා. හයිඩ්‍රජන් වල 1යි, නයිට්‍රජන් වල 14යි, ඔක්සිජන් වල 16යි, කාබන් වල 12යි, සල්ෆර් 32යි, ක්ලෝරින් 35.5යි. මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ කිහිපයක්. එතකොට මේ දීලා තියෙන පරමාණු ටික උපයෝගී කරගෙන හැදිච්ච අණු කිහිපයක සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරන්නයි අපි දැන් සූදානම් වෙන්නේ. එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීලා තියෙනවා. ඔන්න බලන්න සංයෝග ප්‍රභේද කීපයක් දීලා තියෙනවා. බලන්න ප්‍රභේද කියන කොටස යට තියෙනවා හයිඩ්‍රජන් අණුව තියෙනවා, නයිට්‍රජන්, ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් කියන අණු. එතකොට ඒකේ අණුක සූත්‍ර අපිට දීලා තියෙනවා. හයිඩ්‍රජන් අණුව කියලා කියන්නේ H2, නයිට්‍රජන් අණුව කියලා කියන්නේ N2, ඔක්සිජන් අණුව කියලා කියන්නේ O2, කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2. එතකොට මේ එක එක අණුවේ පරමාණුක ස්කන්ධ පාවිච්චි කරලා අපි මේ එක එක අණුවේ අණුක ස්කන්ධ සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරන්නයි දැන් සූදානම් වෙන්නේ. මුලින්ම බලමු හයිඩ්‍රජන් අණුව ගත්තොත් හයිඩ්‍රජන් අණුවේ හයිඩ්‍රජන් පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි 1. එතකොට ඒ වගේ පරමාණු දෙකක් එකතු වෙලා හැදෙන හයිඩ්‍රජන් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන විදිහ තමයි ඔයාලට මේ පේන්න තියෙන්නේ. ඒ තමයි හයිඩ්‍රජන් අණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. එතකොට ඔයාලට මෙතන පේන්න තියෙනවා මේ වගේ දෙකක්. එහෙනම් දෙගුණයක් වෙන්න ඕන හයිඩ්‍රජන් පරමාණුවේ පරමාණුක ස්කන්ධය වගේ. එතකොට එක වාරයක් දෙක එක වගේ ඒවා දෙකක් තියෙනවා මෙතන. එතකොට H2 අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 2යි කියලා අපිට පිළිතුර ලැබෙනවා.
ඊළඟට N2 අණුව ගත්තොත් N2 වල නයිට්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් දෙවාරයක් නයිට්‍රජන් පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 14. බලන්න දෙවාරයක් 14 28යි කියලා N2 වල සාපේක්ෂ අණුක ස්කන්ධය ලැබෙනවා. දැන් ඔයාලට තේරෙනවා මෙතනදී අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ පාවිච්චි කරලා තමයි මේ සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරගන්නේ. ඊළඟට අපි යනවා ඔක්සිජන් අණුව. ඔක්සිජන් පරමාණු දෙකකින් ඔක්සිජන් අණුව හැදිලා තියෙන්නේ. එතකොට ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16. එතකොට 16 වගේ දෙගුණයක්. එතකොට 32යි සාපේක්ෂ අණුක ස්කන්ධය. ඊළඟට අපි යනවා පරමාණු වර්ග දෙකකින් හැදිච්ච අණුවක්. ඒ තමයි කාබන් ඩයොක්සයිඩ් CO2 අණුව. එතකොට ඒකෙදී කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. කාබන් එකයි තියෙන. එතකොට 12 වරක් එක 12යි. ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16. එතකොට 16 වරක් දෙක. මේ දෙක එකට එකතු කරන්න ඕන. කාබන් මෙතන කාබන් වලට අදාළ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට එකතු වෙනවා. ඔක්සිජන් අණු දෙකේ පරමාණු ස්කන්ධ දෙකේ එකතුව 16 වරක් දෙක. එතකොට අපිට ලැබෙනවා 12 ධන 16 වරක් දෙක 32යි. සාපේක්ෂ කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි කියලා අපිට ලැබෙනවා. ඊළඟට අපි බලමු තවත් මේ වගේ අණු කිහිපයක්. මේකෙදි සාපේක්ෂ පරමාණු ස්කන්ධ අපිට ලබා දීලා තියෙනවා හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, කාබන්, සල්ෆර් සහ ක්ලෝරින් කියන ඒවා. එතකොට මේකෙදි බලමු කොහොමද ගණනය කිරීම කරලා තියෙන්නේ. අපිට දීලා තියෙන අණු තමයි ග්ලූකෝස් අණුව. ඊළඟට දීලා තියෙන කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් සහ සල්ෆියුරික්. ග්ලූකෝස් කියලා කියන්නේ C6H12O6C6H12O6යි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියලා කියන්නේ CCl4. සල්ෆියුරික් කියලා කියන්නේ H2SO4 කියන එක. එතකොට මෙන්න මේ අණු ටික තමයි අපිට දීලා තියෙන්නේ. එතකොට දැන් අපි මේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික පාවිච්චි කරලා අපි මේ එක එක අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරන්නයි සූදානම් වෙන්නේ. එතකොට බලමු කාබන් පරමාණු ග්ලූකෝස් වල කාබන් පරමාණු 6යි, හයිඩ්‍රජන් පරමාණු 12යි, ඔක්සිජන් පරමාණු 6යි. එතකොට මෙතනදී බලන්න කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. එතකොට 6 වරක් 12. ඊළඟට හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. එතකොට 12 වරක් 1. ඊළඟට ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඔක්සිජන් පරමාණු 6ක් තියෙන නිසා 6 වරක් 16. එතකොට මේ ටික වෙන වෙනම එකතු වෙන්න ඕන. ඊළඟට අපි මේ ගණනය කිරීම කරාම 6 වරක් 12 72 ධන 12 වරක් 1 12 ධන 6 වරක් 16 96. මේ ටික එකතු කරාම 180යි කියලා එනවා අපිට ග්ලූකෝස් වල සාපේක්ෂ අණුක ස්කන්ධය. මේ තියෙන්නේ පරමාණුක ස්කන්ධ පාවිච්චි කරලා අණුක ස්කන්ධ ගණනය කිරීම. ඊළඟට අපි යමු කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන සංයෝගයට. CCl4 කාබන් පරමාණු 1යි, ක්ලෝරින් පරමාණු 4යි. එතකොට මේකෙදී කාබන් පරමාණු 1යි එක් වරක් කාබන් වල 12යි 12. ඊළඟට ධන 4 වරක් ක්ලෝරින් වල 35.5 නිසා 35.5 මේ දෙක එකතු කරාම එක් වරක් 12 12යි 4 වරක් 35.5 කියලා කියන්නේ 142යි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 154යි කියලා එනවා. ඊළඟට සල්ෆියුරික් වල බලන්න H2SO4 සල්ෆියුරික් කියලා කියන්නේ හයිඩ්‍රජන් පරමාණු 2යි. එතකොට දෙවරක් 1 හයිඩ්‍රජන් වල 1යි. සල්ෆර් කියන්නේ 32යි. සල්ෆර් පරමාණු එකක් තියෙන නිසා එක් වරක් 32. ඊට පස්සේ ඔක්සිජන් කියන්නේ 16යි. 4 වරක් 16. එතකොට මෙතනදී අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න එනවා 2 ධන 32 ධන 64 98යි කියලා සල්ෆියුරික් වල සාපේක්ෂ අණුක ස්කන්ධය ලැබෙනවා. දැන් අපි අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධ වලදී කතා කරා වගේම එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධ සඳහා කිසිම වෙලාවක ඒකකයක් භාවිතා වෙන්නේ නැහැ කියන එක ඔයාලට පැහැදිලි. එහෙනම් ඔයාලට දැන් පැහැදිලි කොහොමද අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ භාවිතා කරලා සාපේක්ෂ අණුක ස්කන්ධ ගණනය කරගන්නේ කියලා. එතකොට දැන් මේ වෙනකොට ඔයාලා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ගණනය කරන්නත් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා තියෙන වෙලාවට ඒක භාවිතා කරලා සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නත් ඉගෙනගෙන තියෙන්නේ. ඒතකොට ඔයාලට පැහැදිලි ඒ පිළිබඳව. ඊළඟට ඔන්න තවත් වැදගත් කරුණක් වෙත යොමු වෙන්න තමයි සෝදානම් වෙන්නේ. ඒ තමයි ආනුභවික සූත්‍ර කියන ඒවා. ආනුභවික සූත්‍ර. අපි බලමු මොනවද මේ ආනුභවික සූත්‍ර කියන්නේ කියලා. මේ ඔයාලට පේන්න තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල ස්ෆටික දැලිසක්. ඒ කියන්නේ අපි දන්නවා සෝඩියම් ක්ලෝරයිඩ් ස්ෆටික විදිහට තියෙන්නේ මේ තියෙන්නේ ස්ෆටිකමය සෝඩියම් ක්ලෝරයිඩ් වල ත්‍රිමානයේ විසිරිච්ච ස්ෆටික දැලිස. ඒකෙදි අපි බලන්න යන්නේ මේ ත්‍රිමානයේ විසිරිච්ච ස්ෆටික දැලිස සම්බන්ධයෙන්
සෝඩියම් සහ ක්ලෝරීන් පරමාණු කොහොමද සංවිධානය වෙලා ඉන්නේ කියලා. එතකොට මේ තියෙන දැලිස ත්‍රිමාණය අපි ඇඳලා පෙන්නන ආකාරය මේ තියෙන්නේ ක්ලෝරීන් අයන සහ Cl- අයන සහ සෝඩියම් ප්ලස් අයන එකතු වෙලා කොහොමද සෝඩියම් ක්ලෝරයිඩ් දැලිස නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක. එතකොට මේකෙදී අපිට පේනවා අතිවිශාල සෝඩියම් පරමාණු සංඛ්‍යාවකුත් අතිවිශාල ක්ලෝරින් පරමාණු සංඛ්‍යාවකුත් එකතු වෙලා ත්‍රිමාණයේ මෙන්න මේ විදිහට දැලිසක් ආකාරයට හැදිලා තමයි සෝඩියම් ක්ලෝරයිඩ් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේකෙදී හැම වෙලාවෙම හැම ක්ලෝරින් සෝඩියම් පරමාණුවක් වටාම ක්ලෝරින් පරමාණු 6ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඕනම තැනක තියෙන ක්ලෝරින් පරමාණුවක් වටාත් සෝඩියම් පරමාණු 6ක් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට හැම වෙලේම සෝඩියම් පරමාණු ප්‍රමාණයට ක්ලෝරින් පරමාණු ප්‍රමාණය සමානයි. එතකොට මේකේ අපිට එක අණුවක් කියලා එකක් වෙන් කරලා ගන්න බෑ. මොකද මේකේ දැලිසක් තියෙන්නේ. ඒ නිසා සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය ලියද්දී පාවිච්චි කරලා තියෙන්නේ සෝඩියම්ට ක්ලෝරින් වල අනුපාතය. මොකද එක අණුවක් විදිහ එකක් මේකෙන් ගලවලා ගන්න බෑ. දැන් ජල අණුව ගත්තොත් නම් එක අණුවක් වෙන් කරන්න පුළුවන්. නමුත් ස්පටික රූපී සෝඩියම් ක්ලෝරයිඩ් වගේ මෙහෙම එක අණුවක් වෙන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි මේකෙදි ගන්නේ සෝඩියම්ට ක්ලෝරින් වල අනුපාතය 1:1යි. ඒ නිසා තමයි මේ විදිහට නිර්මාණය කරන්නේ. මෙන්න මේ වගේ ස්පටික රූපී සංයෝගවල අණුක සූත්‍රයක් නෙවෙයි අපි නිර්මාණය කරගන්නේ. මේ සූත්‍රයට අපි කියන්නේ ආනුභවික සූත්‍රයක් කියලා. එතකොට මෙතනදී ප්‍රශ්නයක් එනවා අපි කොහොමද සාපේක්ෂ අණුක ස්කන්ධයක් මේකට ගණනය කරන්න කියලා. ඇත්තටම මේකට අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනුවට අපි මේකෙදි මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන සූත්‍රය දිහා බලලා ලියන ස්කන්ධයට අපි කියනවා සූත්‍ර ස්කන්ධය කියලා. එතකොට අපි දන්නවා ආනුභවික සූත්‍රය පාවිච්චි කරලා අයනික සංයෝගවල ස්පටික රූපී සංයෝග තියෙන නිසා ඒවැ සූත්‍රයට අදාළව අපි ගණනය කරන ස්කන්ධයක් තමයි තියෙන්නේ. ඒකට අපි කියනවා සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. හෙවත් සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හෙවත් සූත්‍ර ස්කන්ධය කියලා හඳුන්වනවා. එතකොට බලන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික දීලා සූත්‍රයේ භාවිතයෙන් සූත්‍ර ස්කන්ධය කොහොමද ගණනය කරන්න කියලා මෙතන තියෙනවා. කලින් වගේම තමයි සූත්‍රය දිහා බැලුවා අපි සූත්‍ර ස්කන්ධය ගණනය කරා. ඒතර බලන්න මේකේදී සෝඩියම් සහ ක්ලෝරින් සෝඩියම් කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි ක්ලෝරින් කියන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 35.5යි. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධය 23.35.5 කියලා එනවා 58.5යි. 23.35.5යි 58.5යි කියලා සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධය එනවා. එතකොට අපි මේ වගේ අයනික සංයෝගවල සූත්‍රය දිහා බලලා ගණනය කරන්නේ සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය හෙවත් සූත්‍ර ස්කන්ධය. එතකොට ඔයාලට පැහැදිලි මේ වගේ පුංචි වෙනස්කම් මේවට තියෙනවා. නමුත් සූත්‍ර ස්කන්ධය කියන එකේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන එකේ විශාල වෙනසක් නැහැ ගණනය කිරීම වලට අපි යොදා ගනිද්දී. එහෙනම් ඔයාලට පැහැදිලි කොහොමද අපේ ගණනය කිරීම කරගන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය සම්බන්ධව කියලා. එහෙනම් අපි අපේ ඊළඟ පාඩමේදී කතා කරමු මෙතනින් එහාට අපේ ගණනය කිරීම කොහොමද සිද්ධ කරගන්නේ කියලා.